බෞද්ධ නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනෙන ශාසන වංශ කතාව වැඩසටහන අද දවසේදී වෙන්වන්නේ ඒ වෙනුවෙන්. මෙම වැඩසටහන අප පටිගත කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටයි. මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජ්‍යපාද මිස්සක කමලසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේ සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම වැඩසටහන සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා සිංගර් ශ්‍රී ලංකා සමාගම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්නතුනි, අපි පහුගිය පෝය දින ගණනාවක බුදු සිරිතට අදාළව ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලයේ ඒ ඓතිහාසික සිද්ධස්ථාන සහ ඊට අදාළ ඉතිහාසයක් සාකච්ඡා කරනු ලැබුවා. අද දවසේ මේ සාකච්ඡාවට භාජනය වෙන්නේ විශේෂිත පුද්ගලයෙක් පිළිබඳව. ඒ ඉංග්‍රීසි නිලධාරීන්ට එහෙම නැත්නම් ඉංග්‍රීසි ආණ්ඩුවේ යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන්ට බුද්ධගයා භූමියේදී මුණ ගැහෙන අద్භූත භික්ෂුවක් පිළිබඳව කතන්දරය. මම කැමතියි එය නම් කරන්න අద్භූත භික්ෂුවක් කියලා. එම මුණගැසීමට පසුබිම් වූ සිදුවීම් මාලාවක් මුලින් පැහැදිලි කරන්න ඕන. අපි දන්නවා 15 වෙනි 16 වෙනි සියවසේදී බටහිර ජාතිකයන් දකුණු ආසියානු ප්‍රදේශයට, ඉන්දියානු අර්ධද්වීපයට, ලංකාවට සහ ඉන්දියානු සාගරයේ අනිත් ප්‍රදේශවලට පැමිණි බව. ඔවුන් මෙම කලාපයට පැමිණි ශිෂ්ට සම්පන්න ජාතීන් හැටියට නෙමෙයි. ඔවුන්ගේ එකම පරමාර්ථය වුණේ කොල්ල කෑම, සම්පත් කොල්ල කෑම. මේ සඳහා ඉන්දියානු සාගරය ඇතුළු කලාපය තුළ මහා පරිමාණයේ කොල්ල කෑම්, ආක්‍රමණයන්, රාජ්‍යයන් බිඳ දැමීම් සිද්ධ වුණා. ඒත් 1850 දශකයෙන් පසුව බ්‍රිතාන්‍ය සමාජය තුළ සිදුවෙච්චි වෙනස්කම්, පාලන තන්ත්‍රයේ වුණු වෙනස්කම් අනුව විශේෂයෙන් බ්‍රිතාන්‍ය තුළ බිහිවෙච්චි නව ව්‍යාපාරික පරම්පරාවන් කල්පනා කරා මේ කොල්ල කෑම, මේ ආක්‍රමණශීලී ස්වභාවය
දිගටම පවත්වාගෙන යන්න බෑ ඒක සුදුසු නෑ කියලා. ඒ වගේම උන් කල්පනා කරා දිගටම හමුදා නිලධාරීන් හමුදා බටයන් සොල්දාදුවන් මහි රඳවා තැබීම හිතකර නැති බව. ඒ වෙනුවට සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීම හරහා තමන්ගේ ව්‍යාපාරික කටයුතු හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් කියලා. හමුදාමය පාලනයකට වඩා. ඒ අනුව පෙරදිග ඉන්දීය සමාගම තීරණයක් ගත්තා තමන්ට නතුව තිබෙන ප්‍රදේශවල සිවිල් නිලධාරීන්ගෙන් යුක්ත පරිපාලනයක් ඇති කරන්න. හමුදාවේ පාලනය ඉවත් කරන්න. එයනුව එංගලන්තයේදී උසස් අධ්‍යාපනයන් ලැබූ කිසියම් නීතිමය රාමුවකට අනුව වැඩ කිරීමේ හැකියාව තිබුණු පුහුණුව තිබුණු නිලධාරීන් පිරිසක් පරිපාලනය සඳහා පත් කරලා එවන්න පටන් ගත්තා. මේ නිලධාරීන්ගේ විශේෂත්වයක් තිබුණා. ඔවුන් දැනුගත් පිරිසක් වගේම ඔවුන් තරුණ පිරිසක්, අලුත් පරම්පරාවේ පිරිසක්. ඔවුන් ආසියාතික රටවල් වලට පැමිණියායින් පසුව ආසියාතික මිනිසුන්ගේ සංස්කෘතිය සහ දැනුම අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඔවුන්ට තිබුණු ලොකුම ගැටලු තමයි භාෂාමය ගැටලුව. ඒ නිසා ඔවුන් කල්පනා කරනවා මේ භාෂාවේ ගැටලුව විසඳගන්න මේ ස්වදේශිකයන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕන. හැබැයි ස්වදේශිකයන් කතා කරන භාෂාව නෙමෙයි පොත්පත් ලියලා තියෙන භාෂාව ඊට වැඩිය පැරණි භාෂාවක්. ග්‍රීක ලැතින් භාෂාවන් සහ සමහර පර්සියානු භාෂාවන් පිළිබඳව දැනුවත්කම් තිබුණු මේ නිලධාරීන්ට තේරුණා පෙරදිගදී පාලි සහ සංස්කෘත භාෂාවල් හදාරන්න ඕන කියලා. ඒ ඔස්සේ තමයි මේ දැනුම හරියට ගන්න පුළුවන් කියලා. ඒ විදිහට මේ තරුණ නිලධාරීන් මෙම භාෂාවන් ඉගෙන ගැනීමේ කාර්යය පටන්ගෙන මෙම සංස්කෘතීන් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. මේ අතර එක නිලධාරියෙක් තමයි ෆ්‍රැන්සිස් බුකනන් කියන නිලධාරියා. ෆ්‍රැන්සිස් බුකනන් 1802 වර්ෂයේදී නේපාලයේ කත්මන්දු නගරයේ රාජකාරී වලට පිටත් වෙනවා. ඒ වෙනකොට නේපාලය රාජ පරම්පරාවක් විසින් පාලනය කරන ස්වාධීන රාජ්‍යයක්. එහි නිත්‍ය නිලධාරීන් හැටියට පත් වෙලා ගියපු නිලධාරියාගේ සහායට තමයි ෆ්‍රැන්සිස් බුකනන් කත්මන්දු මිටියාවතට යන්නේ. ඒ වගේම ඔහු වෛද්‍යවරයෙක්. ඔහුට සත්ව විද්‍යාව සහ ජීව විද්‍යාව පිළිබඳව දැනුමක් තිබුණා. එනිසා ඔහු අධ්‍යයන කටයුතු වලට තමයි මේ හිමාලය ප්‍රදේශයට යන්නේ. එහිදී ඔහුට තේරුණු කාරණයක් තමයි එහි මෑතක රාජ්‍යයට බලයට පත්වෙච්ච මේ සහ රාජ පරම්පරාවට පෙර කත්මන්දුහි ජීවත් වුණු නේවාර් කියන ජන වර්ගය සහ ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්, ඔවුන්ගේ ආගම වෙනස් කියලා. එනිසා ඔහු උත්සාහ කරනවා එම ආගම සහ සංස්කෘතිය තේරුම් ගන්න.
එහිදී ඔහුට භාෂාමය ගැටලුව තිබුණා. ඔහුගේ භාෂා පරිවර්තකයන් හැටියට ඉන්දියාවෙන් රැගෙන ගිය ඉන්දියානු ජාතික උගතුන් මේ සඳහා සහාය දෙන්න අකමැති වුණා. ඔවුන් පුළුවන් තරම් නේවාර් ජාතිකයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මගහරින්න පටන් ගන්නවා. විශේෂයෙන් නේවාර් ජාතිකයන්ගේ ආගම සම්බන්ධයෙන්. කෙසේ හෝ ෆ්‍රැන්සිස් බුකනන් ඒ නේවාර් ජාතිකයන්ගේ උගතුන් කීප දෙනෙක් සමග එහි සංස්කෘතිය ආගම දැනුම තේරුම් ගන්න උත්සාහ කරනවා, ඉගෙන ගන්න හදාරන්න බලනවා. එහිදී ඔහු ලබාගත්තු තොරතුරු අනුව ඔහු තේරුම් ගන්නවා මේ ආගම හින්දු ආගම නෙමෙයි, ඊට වඩා වෙනස් වෙච්ච ආගමක්. මේ ආගමම තමයි බුරුමේ තියෙන්නේ. එවකට බුරුමේ අගනගරේ වෙච්ච අමරපුරයේ ඉංග්‍රීසියෙන් අඳුනගත්තේ ආවා නගරය හැටියට. ඒතර මේ ආවා වල තිබෙන ආගමට සමාන එම ආගමම කියලා හිතන්න පුළුවන් විදිහේ ආගමක් මෙහි තිබෙන්නේ කියලා. ඒ බුද්ධ කියන ශාස්ත්‍රුන් වහන්සේගේ ආගම. මෙම තොරතුරු සමග වාර්තාවක් සකස් කරන ඔහු නැවත වතාවක් මේ එවකට පරිපාලනයේ මධ්‍යස්ථානයේ වෙච්ච කල්කටාවට පැමිණෙනවා. ඒ වගේම ඉන්දියාව තුළ හමු වෙන පැරණි නටබුන් ස්ථානයන් පිළිබඳව මොවුන්ගේ අවධානය යොමු වෙනවා. ඒ පැරණි නටබුන් ස්ථානයන්හි තිබෙන ලක්ෂණ අනුව ඔවුන් තේරුම් ගන්නවා මෙය හින්දු සහ ජෛන ආගමෙන් පරිබාහිර වෙච්ච ආගමක සංස්කෘතියක තොරතුරු තමයි මෙහි තිබෙන්නේ, මේ නෂ්ටාවශේෂ අතරේ තියෙන්නේ කියලා. දැන් මේ බටහිරෙන් ආපු බ්‍රිතාන්‍යයෙන් ආපු මේ නිලධාරීන්ට ඉන්දියාවේ පැවතිච්ච සහ ආසියානු කලාපය තුළ පැවතිච්ච මුස්ලිම් ආගම ගැන අවබෝධයක් දැනුමක් තිබුණා. උන්ට යුරෝපීයන්ට මුස්ලිම් ආගම ගැන වැටහීම තිබුණා. එතකොට ඔවුන් ඉන්දියාවේදී හඳුනා ගන්නවා හින්දු ආගම සහ ජෛන ආගම. නමුත් ඒ අතරේ මොවුන්ට තේරෙනවා මේ ආගම් දෙකට අමතරව වෙනත් සංස්කෘතියක නටබුන් මෙහි තිබෙනවා කියලා. දැන් මේ පිළිබඳව තොරතුරු විමසන්න හිටපු පිරිස උනේ හින්දු බ්‍රාහ්මණ උගතුන්. මේ නිලධාරීන් බොහෝ දෙනෙක් සටහන් කරලා තිබෙන කාරණයක් තමයි මේ බ්‍රාහ්මණ උගතුන් එක දෙයක් මග අරිනවා. මේ බුද්ධ කියන චරිතය පිළිබඳව කතා කිරීම, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම, තොරතුරු ලබා දීම උන් මග අරිනවා කියලා. මේ පිළිබඳව මේ සමහර නිලධාරීන්ට තිබුණු සැකය, කුතුහලය ඔවුන් තමන්ගේ වාර්තාවල සටහන් වල තබලා තියෙනවා. මේ ෆ්‍රැන්සිස් බුකනනුත් එම කතාවම ලියනවා. ඔවුන් ඒ කියන්නේ මේ බ්‍රාහ්මණීන් මේ බුද්ධ කියන චරිතය පිළිබඳව කතා කරන්න බයයි කියලා. එහෙම තමයි සටහන් කරන්නේ. දැන් මේ විදිහේ තත්වයක් තියෙනකොට 1811 වර්ෂයේ
ෆ්‍රැන්සිස් බුකනන් පිටත් කරලා යවනවා බිහාර ප්‍රාන්තයට. ඉන්දියාවේ බිහාර ප්‍රාන්තය කල්කටාවට නතු වුණා. ඒ නිසා කල්කටාවෙන් මෙහි තොරතුරු රැස් කිරීම සඳහා මේ ෆ්‍රැන්සිස් බුකනන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පිටත් කරලා යවනවා 1811 දෙසැම්බර් මාසයේ. මේ පිරිස බිහාර ප්‍රාන්තයේ දකුණු දෙසට ගමන් කරලා ඒ කියන්නේ පැට්නාවෙන් දකුණු දිශාවට ගමන් කරලා පැරණි පූජනීය නගරයක් වෙච්චි ගයාවට පැමිණෙනවා. ඔවුන් ගයාවට පැමිණිලා ඒ ආසන්නයේ කඳවුරක් ඉදි කරගෙන නවතෙන් ගන්නවා. ඊට පස්සේ මේ නගරය පරීක්ෂා කරනවා. ගයාව නගරය පරීක්ෂා කරනකොට ෆ්‍රැන්සිස් බුකනන්ම වාර්තා කරන හැටියට ඔහු කියනවා මෙහි ඉදි වෙලා තිබෙන දේවාල ගොඩනැගිලි ඒවා මෑතක හදවපු දේවාල. හැබැයි මේ අමුද්‍රව්‍ය එම ගොඩනැගිලි වලට නොගැලපෙන අනුකූල නොවන වෙනත් අමුද්‍රව්‍ය තමයි දකින්න තිබෙන්නේ. ඒ වගේ කැටයම් වෙනස් ඒ ගොඩනැගිල්ලට ආවේනික නෑ ඒවා. එහි පිළිම ගත්තොත් සාම්ප්‍රදායික Hindu පිළිම නෙමෙයි බාහිරව හැඩගන්වලා වෙනස්කම් කරලා Hindu ලක්ෂණ තිබුණාට කියලා. එනම මොහු මේ හේතුව මේ ගොඩනැගිලි මෑතක ඉදි කරලා තියෙනවා. හැබැයි ඒ ගොඩනැගිලි ඉදි කරන්න යොදාගත්තු අමුද්‍රව්‍ය බාහිරින් ගෙනාපු වෙනස් හැඩතලවල අමුද්‍රව්‍ය ගල් කුළුණු ආදී තිබෙන්නේ. එහි පිළිම වෙනස්. මේ මොකද්ද මේ වෙනස කියලා. ඒ අනුව එක් Hindu බ්‍රාහ්මණයෙක් කියලා තියෙනවා ඔහුට මේ ගොඩනැගිලි මෑතක හැදුවේ වෙනත් මේ ප්‍රදේශයේ තියෙන ගොඩනැගිලි වල නටබුන් වෙච්ච ගොඩනැගිලි වලින් ගත්තු අමුද්‍රව්‍ය ගෙනල්ලා කියලා. ඒතර බුකනන් තීරණය කරනවා මේ අමුද්‍රව්‍ය මේ බාහිරින් ගෙනල්ලා තියෙන ගල් කණු සහ ශිලාමය පලකයන් එහි තිබෙන කැටයන් සහ එහි තිබෙන ප්‍රතිමාවන් වල ස්වභාවය අනුව ඒ සියල්ල අර බ්‍රාහ්මණයෙන් කතා කරන්නට අකමැති බ්‍රාහ්මණයෙන් විසින් මගාරින සංගවා තබන්න උත්සාහ කරන සංස්කෘතියටම තමයි මේ ටික අයිති වෙන්නේ කියලා. ඒ වැටහිල්ල අවබෝධය ඇති කරගන්න. ඒ අනුව ඔහු තවදුරටත් මේ පිළිබඳව අවධානයෙන් තොරතුරු වාර්තා රැස් කරමින් සිටිනවා. ඒ අතරේ ඔහු 1811 දෙසැම්බර් 9 වෙනිදා ගයා ප්‍රදේශයේ සිට තවත් ඉස්සරහට ඉදිරියට ගමන් කරනවා. එසේ ගමන් කරද්දී ඔහුට නුගගස් පෙළකට ඉහළින් මතුවෙච්චි පැරණි ගොඩනැගිල්ලක් පේනවා. පැරණි ගොඩනැගිල්ලක් පේනවා. ඔහුට දුරට පෙනුන ආකාරයට මේ සැලකිය යුතු මට්ටමක උස ගොඩනැගිල්ලක්. ඔහු වාර්තා කරන්නේ එක පල්ලියක මුදුන හා සමාන ලක්ෂණ තිබුණේ. එනිසා ඔහු තීරණය කරනවා එම ස්ථානයට යන්න. ඒ ස්ථානයට ළඟා වෙනකොට Hindu පූජක පිරිසක් තාපසීන් පිරිසක් ඇවිල්ලා ඔහුව පිළිගන්නවා. ඔහු ඇතුළු පිරිස
ඔවුන් තමන් මහන්ත් නැත්නම් අපේ විදිහට මහන්තා කියලා හඳුනා ගන්නවා. ඔවුන් ප්‍රකාශ කළේ තමන්ගේ ආචාර්යවරයා මීට අවුරුදු 100කට පමණ පෙර මේ ස්ථානයට ඇවිත් නතර වූ බවත් පසු කාලීනව අනුගාමිකයන් විශාල වශයෙන් එහි ස්ථානයට ඇදෙන්න පටන් ගත්ත බවත් තමන් ඔහුගේ පරම්පරාවේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයිති බව. ඊළඟට මොහු අර දකින උස ගොඩනැගිල්ල ඒ ආසන්නයේ තමයි මොවුන් පදිංචිලා හිටියේ. පිළිබඳව තොරතුරු විමසද්දී ඔවුන් බුකනන් වාර්තා කරන විදිහට ඔහු පවසනවා මේ තවුසන් අනිත් බ්‍රාහ්මණයින්ට වඩා වෙනස් ආකල්පයකින් හිටියේ. ඔවුන් මේ ස්ථානයේ පිළිබඳව තමන් කිසිදු තොරතුරක් හරියට නොදන්නා බව ප්‍රකාශ කරා. එවැගේම කාලකට පෙර අවාන් නගරයේ ඒ කියන්නේ බුරුමේ පැමිණිච්චි වසීර් කියන නාමයෙන් හඳුන්වන ඒ කියන්නේ නිලධාරීන් කියන වචනේ අර්ථය බුකනන් වාර්තා කරන්නේ වසීර් කියලා. ඒ නිලධාරීන් දෙදෙනෙක් සහ වෙනත් කණ්ඩායමක් මේ ස්ථානයට පැමිණියා. ඔවුන් ළඟ පොත් දෙකක් තිබුණා. ඒ පොත් දෙකේ මේ ස්ථානය පිළිබඳව විස්තර තිබෙනවායි කියලා ඔවුන් සඳහන් කරා කියලා මේ තවුසන් ෆ්‍රැන්සිස් බුකනන්ට කියනවා. ඒ අනුව මේ තවුසෝ කියනවා මේ ස්ථානය ගෞතම මුනිවරයාගේ සිද්ධාස්ථානයක් කියලා. දැන් මෙන්න මේ ඉංග්‍රීසි නිලධාරීන්ට මේ තාම වැදගත් තොරතුරු ලැබෙනවා. මේ තාම වැදගත් තොරතුරු ලැබෙනවා. ඒ අනුව ඔවුන් මේ ස්තූපය පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මේ ඔවුන්ට හමු වෙන්නේ මුණ ගැහෙන්නේ ගෞතම මුනිවරයාට සම්බන්ධ පූජනීය භූමියක් කියන එක ඔවුන් දැනගන්නවා. හැබැයි ඔවුන්ට තවම කවුද මේ ගෞතම මුනිවරයා කියන්නේ කියන එක තේරුමක් නැහැ, වැටහීමක් නැහැ. හැබැයි මේ හම්බ වෙන ගොඩනැගිල්ල තුල තිබෙන පිළිමය ප්‍රතිමාව ගෞතම මුනිවරයාගේ ප්‍රතිමාව හැටියට ඔවුන්ට හඳුන්වලා දෙනවා. එනිසා ඔවුන් තේරුම් ගන්නවා, ෆ්‍රැන්සිස් බුකනන් මහත්මයා තේරුම් ගන්නවා කත්මන්දු වලදී අපි දැක්කෙත් මේ ප්‍රතිමාවමයි. අවාවලදී ලැබුණු වාර්තාවල තියෙන්නේ මේ ප්‍රතිමාවමයි. ඒ නිසා මේ එකම චරිතයක් තමයි මෙහි සඳහන් වෙන්නේ කියන එක ඔහු තේරුම් ගන්නවා. ඔහු මේ ස්ථානය පරීක්ෂා කරමින් එහි තිබෙන නටබුන් ගොඩනැගිලි සහ ප්‍රතිමාවන් තමන්ගේ සේවකයන් ලවා පිටපත් කරවමින් සිටින අතරේ ඔහුට මොන ගැහෙනවා සුවිශේෂී චරිතයක්. මෙන්න මේ සුවිශේෂී චරිතය තමයි මම මුලින් සඳහන් කරේ අద్භූත භික්ෂුව කියලා. මේ විශේෂ භික්ෂුව කවුද? 1811 දී බුද්ධ ගයාවේදී ඉංග්‍රීසි නිලධාරීන්ට මුණ ගැහෙන භික්ෂුව.
එම භික්ෂුන් වහන්සේගෙන් ඉතාම වැදගත් තොරතුරු ටිකක් ලැබෙනවා. පළවෙනි එක තමයි උන්වහන්සේ ඉන්දියානු ජාතිකේ රාජපුත්වරයෙක්. ඒ කියන්නේ ඉන්දියාවේ ශාස්ත්‍රීය වංශයට අයිති කෙනෙක්. බ්‍රාහ්මණ නෙමෙයි ශාස්ත්‍රීය වංශයට. ඒතර මේ නිලධාරීන්ට මෙතෙක් කල හම්බුනේ පැවිද්දෝ තවුසෝ උගත්තු හැටියට බ්‍රාහ්මණ වංශිකයෙක්. නමුත් ප්‍රථම වතාවට බ්‍රාහ්මණ වංශිකයෙක් නොවන සන්න්‍යාසියෙක් නැත්නම් භික්ෂුවක් වුන්ට මුණ ගැහෙනවා. ශාස්ත්‍රීයෙක්. ඔහු සඳහන් කරන විදිහට අර තාපසවරු මහන්තාගේ පිරිස සඳහන් කරන නිලධාරීන් දෙදෙනා පැමිණියායින් පස්සේ ඒ නිලධාරීන් දෙදෙනා පැමිණියායින් පස්සේ එයින් ටික කාලයකට පසු නැවත බුරුමෙන් විශාල දූත පිරිසක් පැමිණෙනවා. ඒ පැමිණෙන දූත පිරිසේ ප්‍රධානත්වය ගන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ පැමිණෙන භික්ෂුන් වහන්සේගෙන් සහ ඒ දූත පිරිසගෙන් මේ රාජපුත්වරයා මේ ශාස්ත්‍රීය වංශිකයා බුදු දහමත් එහි ඉතිහාසයත් බුද්ධ චරිතයත් පිළිබඳව ඉගෙන ගන්න. මේ බුදු දහම පිළිබඳව මේ ලබාගත්තු දැනුමත් එක්ක මේ ශාස්ත්‍රීය වංශිකයා තීරණය කරනවා පැවිදි භාවයට පත් වෙන්න. ඒ අනුව බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා විසින් මේ ඉන්දියානුවා මේ ಭಾರತೀಯ වැසියා එහෙම නැත්නම් මේ ජම්බුදීපික පුත්‍රයා පැවිද්දට පත් කරනවා. ඒ පැවිද්දට පත් කරාට පස්සේ මේ දූත පිරිසගෙන් බුරුම ජාතික භික්ෂූන්ගෙන් ඔහු මෙහි තිබෙන සිද්ධාස්ථාන පිළිබඳව සියලු තොරතුරු දැනගන්නවා ඉගෙන ගන්නවා. බුකනන් විසින් පැහැදිලි කරනවා වාර්තා කරනවා ඔහුගෙන් ලබාගත් තොරතුරු. ඔහුට අනුව තවමත් ඔවුන්ට භාෂාමය ගැටලු තිබුණා, සංකල්පමය ගැටලු තිබුණා. නමුත් බුකනන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ භික්ෂුව සඳහන් කරපු තොරතුරු ටික වාර්තා කරනවා. එනෝ බුකනන් කියනවා ගෞතම මුනිවරයා මෙහි තිබෙන බෝගහයට නැත්තම් ඔහු කියන්නේ පිපුල් කියලා. මේ පිපුල් ගහයට අසුන්ගෙන සිටියා. ඔහුට අවබෝධය ලැබුණේ එතනදී. ඒ වගේම ඔහු වාර්තා කරනවා අර භික්ෂුවගෙන් ලබාගත් තොරතුරු අනුව මෙහි බෝධිය මුලින්ම රෝපණය කළේ සිංහල රජතුමා. මම හිතනවා ඒක කිසි පැටලි සහගත තොරතුරක් ලැබුණේ. බොහෝ විට වජ්‍රාසන විහාරයේ ඉදිකිරීම විය හැකි. වජ්‍රාසන විහාරයේ ඉදිකිරීම ගැන විය හැකි ඔහු සඳහන් කරන්නේ. ඊළඟට ඔහු සඳහන් කරනවා බෝධිය ළඟ මුලින්ම විහාරයක් ඉදි කරේ අශෝක රජතුමා කියලා. මෙන්න මේක විශේෂ කාරණයක්. ඉංග්‍රීසි නිලධාරීන්ට ඓතිහාසික ස්ථාන ගැන ගවේෂණය කරන අයට අශෝක රජතුමා පිළිබඳව තොරතුරු ලැබෙනවා. ඊළඟට මේ භික්ෂුව අර මම නම් කරන අද්භූත භික්ෂුව මේ භික්ෂුව මේ නිලධාරීන් කැටුව යනවා නේරංජනා නදියෙන් එගොඩට. බුකනන් මේ නදියේ නම නම් කරන්නේ නිලංජනා කියලා. මේ නිලංජනා නදිය නැත්තම් නේරංජනා නදියෙන් එතරට එක්කගෙන ගිහිල්ලා සිද්ධාර්ථ කුමාරයාට කිරිපිඩු පිළිගන්නපු
සුජාතා කිරිපිඩි පිළිගන්නපු ස්ථානය පෙන්නනවා. මේ තාපස ජීවිතය අත්හැරලා මේ කිරිපිඩි පිළිගැනීම නිසා ඔවුන්ගෙන් වෙන්වලා ගියපු තාපසයන් 5 දෙනෙක් පිළිබඳව කතන්දරෙත් බුකනන් වාර්තා කරනවා. ඊට පස්සේ මේ භික්ෂුවගෙන් ඔහු දැනගන්නවා මේ ගෞතම මුනිවරයා පූරි කියලා දැනට ඒ වෙනකොට හඳුන්වපු ඉන්දියානු නගරයේ පූරි නගරය අතරත් තිබෙනවා. ඒ පූරි නගරය ආසන්නයේ මල්ල නම් ස්ථානයක අභාවයට පත් වුණා කියන කාරණය. මෙන්න මේ තොරතුරු ඉංග්‍රීසි නිලධාරීන්ට විධිමත්ව බුද්ධ චරිතය පිළිබඳව තොරතුරක් ලැබුණු පළවෙනි අවස්ථාව. අන්න එතනදී තමයි පදනම වැටෙන්නේ ඉන්දියානු ඉතිහාසය තුළ පැරණි ජම්බුද්වීපය සොයා ගැනීම, බුද්ධ චරිතය සොයා ගැනීම සහ ඒ බෞද්ධ ඉතිහාසය මතු කර ගැනීම. යම්කිසි විදිහකට මේ අද අපි කතා කරපු අద్භූත භික්ෂුව අපි දන්නේ නැහැ උන්වහන්සේගේ නම මොකක්ද කියලාවත් අද වෙනකම්. ශාස්ත්‍රීය වංශිකයෙක් කෙනෙක් විතරයි දන්නේ. භික්ෂුවක් කෙනෙක් විතරයි දන්නේ. මේ නිලධාරීන්ට මුණ නොගැසෙන්න බෞද්ධ ඉතිහාසයේ මතුවීමට තවත් කලක් ගත වෙන්න තිබුණා. නමුත් අර බුරුම භික්ෂුන් වහන්සේලා බුද්ධ ගයාව වන්දනා කිරීම සඳහා පැමිණි අවස්ථාවේ ඉන්දියානු ජාතිකයෙක් පැවිදි කරලා එහි තබා යාම තුළ මේ ගැටලුව විසඳුණා. මේ කියන භික්ෂුව අපේ ශාසන ඉතිහාසයේ අපි සුවිශේෂී භික්ෂුවක් හැටියට සලකන්න ඕන, ගරු කරන්න පටන් ගන්න ඕන. අඩුම තරමින් නමුවත් නොදන්නා මේ භික්ෂුව. හේතුව අපි දන්නවා බුද්ධ ශාසනයට අත්පත් වෙලා තිබුණු ඉරණම මධ්‍ය මණ්ඩලය තුල එවන් දුෂ්කර තත්වයක් තුල මේ බුද්ධ භූමිය භික්ෂූන්ගෙන් ශූන්‍ය නොවන්නට වග බලාගත්තේ මේ අපි නමින් නොදන්නා භික්ෂුව. ඒ භික්ෂුවට එතනින් පස්සේ උනේ මොකද්ද? නමගම මොකද්ද? මේ කිසිදු තොරතුරක් අපි දන්නේ නැහැ. ඒ නිසා මම අద్භූත භික්ෂුව කියලා නම් කරේ. හැබැයි එම භික්ෂුවගෙන් බුද්ධ චරිතය පිළිබඳව නිවැරදි තොරතුරු ලැබෙනවා. ඊට පස්සේ ෆ්‍රැන්සිස් බුකනන් ඒ නටබුන් අතර තිබිලා හම්බ වෙන අභිලේඛන පිටපත් කරව ගන්නවා. පස්සේ කාලයක ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බිහිවීමෙන් පස්සේ බටහිර ජාතිකයන් මේ පැරණි අක්ෂර කියවන්න හැකියාව ලබා ගත්තයින් පස්සේ ඔවුන් තහවුරු කරගන්නවා මේ සියලු තොරතුරු. පසුව ඔවුන් බෞද්ධ පොතපත කියවන්න පටන් ගත්තාම බෞද්ධ උගතුන් භික්ෂූන්ගෙන් තොරතුරු ලබා ගත්තට පස්සේ මේ සියල්ලේ ඌණ පූර්ණයන් සකස් කරගන්නවා. එම කාර්යය පහසු වුණේ, ලේසි වුණේ මෙන්න මේ භික්ෂුව නිසා. අපි දන්නවනේ මොහෙන්දජාරෝ හරප්පාවල සංස්කෘතිය පිළිබඳව කිසිදු අදහසක් ලබා ගන්න අද වෙනකම් බෑ. යම් විදියකින් අඩුම තරමින් තව දශක කීපයක් මේ මධ්‍ය මණ්ඩලය තුල, උත්තර ಭಾರತය තුල හම්බ වෙන මේ නටබුන් ස්ථාන
කුමන සංස්කෘතියකට අයිතිද කියන එකවත් තේරුම් ගන්න බැරුව ගොළු අතින් පවතින්න තිබුණා. එසේ වුණා නම් ඒ අතර මැද කාලය තුල විකෘති ආකල්ප ඇති වෙලා වෙනත් අය අත්පත් කරගන්න ඉඩ තිබුණා. ඒට හොඳම උදාහරණය තමයි මේ ෆ්‍රැන්සිස් බුකනන් පැමිණීමට පෙර ගයාවේ වෛශ්වනයන් විසින් බුද්ධ ගයාව තමන්ගේ පූජනීය ස්ථානයක් හැටියට හඳුන්වමින් කූට ලේඛනයක් සකස් කරලා ඉන්දිය ආණ්ඩුවට ඉදිරිපත් කරලා තිබුණා. එවැනි කූට ක්‍රියාවන් වලින් මේ ස්ථාන අන්‍යයන්ට අයිති වෙන්න ඉඩ තිබුණා. මේ ඉඩ තිබීම වැළකුණේ නිලධාරීන් පැමිණෙන විට බුද්ධ ගයාව තුළ භික්ෂුවක් සිටීම නිසා. නිසා පින්නතුනේ අද මේ වෙසක් පුර පසළොස්වක පොය දවස බුද්ධ චරිතයේ අතිශයම වැදගත් දවස. ඒ දවසේ මම මේ චරිතය පිළිබඳව මේ නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න තීරණය කරේ. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මේ පුණ්‍ය භූමිය සුරක්ෂිත වුණු ආකාරය, ඒ බෞද්ධ උරුමයට පදනම සැකසුණු ආකාරය පිළිබඳව වටහා ගන්නට, තේරුම් ගන්නට, ඒ වෙනුවෙන් කැප වුණු අවංකව වෙහෙස මහන්සි වුණු මේ සියලු දෙනාටම ඒ උතුම් පුණ්‍ය කර්මයන්ගේ බල මහිමයෙන් තමන්ගේ විමුක්තිය උදා කරගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ අනාගත පරපුරට ඒ උරුමය සුරක්ෂිත කර ගැනීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.